ආයිබෝන් සියලු දෙනාටම අද රෑවරුවක තමයි අපේ ජපාන් පන්තියේ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයේ ආරම්භක දිනේ පැවැත්වෙන්නේ. මේ වගේ රාත්‍රී කාලයක කවරි මුණ ගැහෙනකොට අපි යාට ආමන්ත්‍රණය කරනවා කොන්බන්වා කියලා. කොන්බන්වා කියන්නේ සුබ සන්ධ්‍යාවක් කියන එක. ජපන් භාෂාව ඉගෙන ගන්න ශිෂ්‍යයන් වශයෙන් ඔබට මූලික හෝඩි වර්ග දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ඉන් ප්‍රථම හෝඩිය විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා හිරගනා හෝඩිය. දෙවන හෝඩිය විදිහට ඉගෙන ගන්නවා කතකනා හෝඩිය. අද අපි ඉගෙන ගන්න යන්නේ මේ පාඩමෙන් මේ කතකනා හෝඩිය පිළිබඳවයි. ප්‍රධාන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් එන සමහර වචන ජපන් පුද්ගලයන් එදිනෙදා ව්‍යවහාරයේදී භාවිතා කරනවා. ඒවා ලිවීම සඳහා කතකනා හෝඩිය භාවිත කරනවා. මොකද මම මේ කිව්වේ? ඒ කියන්නේ පුතේ අපි ලංකාවේදී සිංහල භාෂාව ඉගෙන ගන්නවා වගේම අපි ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්නවා. ඉතින් ජපන් මිනිස්සුත් ජපානයේදී ජපන් භාෂාව ඉගෙන ගන්නවා වගේම ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්නවා. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සිංහල භාෂාවේදී අපේ තියෙන හෝඩියේ අපිට අක්ෂර විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අක්ෂර හේතුවෙන් අපිට ඕනම වචනයක් අපිට ලේසියෙන් උච්චාරණය කරන්න පුළුවන්. ඉතාමත් ලේසියෙන් උච්චාරණය කරන්න පුළුවන්. ඕනම භාෂාවක ඕනම වචනයක් ඉතාමත් ලේසියෙන් උච්චාරණය කරන්න පුළුවන්. නමුත් මේ ජපන් භාෂාවේ තියෙන ජපන් හෝඩියේ ඉතාම සීමිත අක්ෂර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සීමිත අක්ෂර ප්‍රමාණය ඇතුලේ ඒගොල්ලන්ට හැම වචනයක්ම උච්චාරණය කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් ඒගොල්ලන්ට තයන්න ට අකුර කියන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ තයන්න කියලා. විශේෂයෙන් ල අකුර කියන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ රයන්න කියලා. ඉතින් මේ හේතුන් නිසා අපිට ඒගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආකාරයට ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්න ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒකට තමයි මේ කතකනා හෝඩිය අපි පාවිච්චි කරන්නේ. හරි. අපි පාඩමට යමු එහෙනම්. කතකනා හෝඩිය ගත්තොත් එහෙම පුතේ ප්‍රධාන ආකාරයෙන් කොටස් කීපයකට බෙදෙනවා. පළවෙනියට ගත්තොත් මේකේ ගොජුවන් කියලා අක්ෂර 46කුත් දකුවන් කියලා අක්ෂර 20කුත් හන් දකුවන් කියලා අක්ෂර 5කුත් යූઓන් කියලා අක්ෂර 36කුත් සොකුઓන් කියලා එක අක්ෂරයකුත් ඊට අමතරව අක්ෂර තව 6ක් පිහිටනවා. මේක පිහිටන්නේ කතකනා හෝඩිය ඇතුලේ. හරියට තේරුම් ගන්න මේක පිහිටන්නේ කතකනා හෝඩිය ඇතුලේ. මේ හිරගනා හෝඩිය ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ කතකනා හෝඩිය ගැන. ඉතින් අපි බලමු මේ එකෙන් එක මොකද්ද මේ ගොජුවන් කියන්නේ, දකුවන් කියන්නේ, හන් දකුවන්, යූවන්, සොකුවන් සහ අනෙක් අක්ෂර වර්ග 6 මොනවද කියලා බලමු. ගොජුවන් කියන්නේ ජපන් භාෂාවේ කනා අක්ෂර අනුපිළිවෙලකට සකස් කර සාදන ලද සාම්ප්‍රදායික පද්ධතියක්. ගොජුවන් යනු තේරුම ශබ්ද 50ක් යන්නයි. එනම් තීරු 5කින් යුත් පේලි 10ක් මෙහි ඇත. මේක තියෙන්නේ තීරු 5කින් යුත් පේලි 10කි. ආ ඊ ඌ ඒ ඕ කියන්නේ පුතේ මේක එක තීරුවක්. ඒ වගේ පේලි 10ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ තීරුව ගත්තේ නැහැ. ඇයි ගත්තේ නැත්තේ කියලා මම කියලා දෙන්නම්. හරි. ඉතින් මේ ගොජුවන් කියන පද්ධතිය හිරගනා හෝ කතකනා විය හැකියි. ඉහළ සිට පහළට සෑම කනා ශබ්දයක්ම. ඒ කියන්නේ ඉහළ සිට පහළට. මේ තියෙන්නේ ඉහළ සිට පහළට මේ සෑම කනා ශබ්දයක්ම ජපන් භාෂාවේ අනුපිළිවෙලකට තමයි සකස් කරලා තියෙන්නේ.
ඉහළ සිට පහළට සෑම ශබ්දයක්ම ජපන් භාෂාවේ අනුපිළිවෙලකට තමයි සකස් කරලා තියෙන්නේ. මේ අනුව ආ කොටස ගත්තොත් අපි ආ කොටසෙන් පුතේ ආ ශබ්දය එන පේලියක් තමයි පල්ලෙහාට එන්නේ. ඒ කියන්නේ මේ ආ, කා, සා, තා, නා, හා, මා, යා, රා, වා. ඒ ශබ්දේ ඒ පේලියේ තනිකරම තියෙන මේ ආ ශබ්දය. ඉතින් ඊළඟ පේලිය ගත්තොත් එහෙම ඊ ශබ්දය. මේ තීරුවේ ඊළඟ කනා ශබ්දය ගත්තොත් එහෙම ඊ ශබ්දය. ඊ, කී, ෂී, චී, නී, හී, මී. මෙතන පොඩ්ඩක් තියමු. මේක ගැන මම කියලා දෙන්නම්. රී මෙතන මේ ශබ්දය ගැන කියලා දෙන්නම්. ඒ වගේම තමයි ඌ ශබ්දය යටතේ තියෙන්නේ ඌ පේලිය. කු, සු, සු, නු, ෆු, මු ඔන්න ඔය වගේ ඌ ශබ්දය. ඊට පස්සේ ආ, ඊ, ඌ, ඒ මේ තියෙන්නේ ඒ ශබ්දය. කේ, සේ, තේ ඔන්න ඔය වගේ. ඊට පස්සේ ඕ ශබ්දය. ඕ, කෝ, සෝ, තෝ, නෝ මෙන්න මේ විදිහට ඕ ශබ්දේ පල්ලෙහාට යනවා. හරි. මේ අනුව ගොජුන් පද්ධතිය මූලික ස්වර 5ක් යටතේ තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ මූලික ස්වර 5 මොනවද? මේ මූලික ස්වර 5 තමයි පුතේ මේ තියෙන ආ, ඊ, ඌ, ඒ, ඕ. මේ මූලික ස්වර 5ට තමයි මේ පල්ලෙහා කොටස ගත්තොත් හා ආ කියන ස්වරයමයි මේ හා කියන එකට තියෙන්නේ. මේ මොකද්ද මේ ස්වරය? ආ, ඊ. ඊ කියන එකමයි මේ හී කියන එකට තියෙන්නේ. එතකොට මේ ස්වරය ඌ. ඌ කියන එකමයි මේ ෆූ කියන එකට තියෙන්නේ. මේ ස්වරය අපි හඳුන්වන්නේ හා, හී, හූ නෙමෙයි මේක කියන්නේ ෆූ කියලා. හා, හී, ෆූ. ඒක ශබ්ද කරන ආකාරයේ වෙනසක්. ඒ අරෙන කනාවේ විශේෂත්වයක් නෙමෙයි. මේ කනාක්ෂරයේ වෙනස් බවක් නෙමෙයි. ඊට පස්සේ ආ, ඊ, ඌ, ඒ. ඒ යටතේ හේ. ඊට පස්සේ ඕ යටතේ හෝ. මේ ඔක්කොම කියන අපි කනාක්ෂර කියලා. කනා ආ, කනා ඊ, කනා ඌ, කනා ඒ, කනා ඕ. මේකත් ගත්තත් කනා හා, කනා හී, කනා ෆූ, කනා හේ, කනා හෝ. මෙන්න මේ අක්ෂරය ගැන මම කතා කරන්නම් කියලා කිව්වා. මේ අක්ෂරය තමයි න් කියන අක්ෂරය. මේ තියෙන ප්‍රධාන අක්ෂර පහේ කිසිම ශබ්දයක් මේ න් කියන අක්ෂරය ලබාගෙන නැහැ. මේක විශේෂ අක්ෂරයක්. ඒකට කියන්නේ අපි සොකු ඔන් කියලා. මේ අක්ෂර ටික ගොජු ඔන් මේ සම්පූර්ණ ගත්තොත් මේවා ගොජු ඔන් මේකත් ඇතුළුවම සම්පූර්ණ ඔක්කොම ගොජු ඔන්. ගොජු ඔන්. සමහරක් වෙලාවට මේ අක්ෂරේ ගොජු ඔන් නෙමෙයි කියලා කියනවා. සමහරක් වෙලාවට ගොජු ඔන් වලට අයිති වෙනවා කියලා කියනවා. නමුත් මේ ගොජු ඔන් වල එන කිසි ශබ්දයක් මේ සොකුන් කියන ශබ්දයට අයිති වෙන්නේ නැහැ. ඒ හේතුව හන්දා මේක වෙනම අයින් කරලා ඒකට වෙනම නමක් ලබා දීලා තියෙනවා. මේක එතකොට සොකුන්. ඊළඟට පුතේ අපි බලමු මොකක්ද මේ දකුවන් සහ හන් දකුවන් කියන්නේ කියලා. දකුවන් පද්ධතියේ තියෙන්නේ පුතේ කලින් අපි ඉගෙන ගත්ත ගොජුවන් පද්ධතියේ තිබුණ අක්ෂර කිහිපයක්මයි. හන් දකුවන් පද්ධතියේ තියෙන්නේ අපි ගොජුවන් පද්ධතියේදී ඉගෙන ගත්ත කනා අක්ෂර කිහිපයක්මයි. හැබැයි ගොජුවන් පද්ධතියේ අක්ෂර වලට පුංචි ඉරි කැබලි දෙකකින් සහ කුඩා රවුමකින් කිසියම් වෙනස්කමක් සිදු කරලා තියෙනවා. අපි මුලින්ම ඉගෙන ගමු මේ පුංචි ඉරි කැබලි දෙක සහ
රවුම සහ ගොජුවොන් වලින් සහ දකුවොන් අතර තියෙන ගොජුවොන් සහ දකුවොන් අතර තියෙන සහ ගොජුවොන් සහ හන් දකුවොන් අතර තියෙන වෙනස්කම මොකක්ද කියලා. පුතේ ගොජු කියන එකේ තේරුම අපි දැන් දන්නවා. ගොජු කියන්නේ 50ට. එතකොට ගොජු ඔන් කියන්නේ මොකක්ද? ගොජු කියන්නේ 50ට, ඔන් කියන්නේ ශබ්දයට. එතකොට මෙතන තියෙන දකුවොන් සහ හන් දකුවොන් එකෙත් ඔන් කියන්නේ ශබ්දයට. දකු කියන්නේ පුතේ හඬ කියන එකයි. හන් කියන්නේ භාගය කියන එකයි. ඒ අනුව දකුවොන් කියන්නේ හඬ ගැන් වූ ශබ්දය. හන් දකුවොන් කියන්නේ භාගෙට හඬ ගැන් වූ ශබ්දය. අපි මුලින්ම පුතේ මේ දකුවොන් කොටස බලමු. කන අක්ෂරයකට තෙන් තෙන්. කන අක්ෂරයකට මේ කන අක්ෂරය තෙන් තෙන් කියන්නේ මෙන්න මේක. කන අක්ෂරයකට තෙන් තෙන් නැතහොත් දකු තෙන් යෙදූ විට දකුවොන් අක්ෂරයක් සෑදෙයි. තේරුණා නේද? මේ තියෙන කන අක්ෂරයක්, මේ කන අක්ෂරයට තෙන් තෙන් යෙදූ විට නැත්නම් දකු තෙන් කියලා තමයි මේකට කියනවා. දකු ඔන් අක්ෂරය සෑදේ. දකුවොන් කියන්නේ සම්පූර්ණ අක්ෂරයට. හන් දකුවොන් කියන්නේ මොකක්ද? හන් දකුවොන් කියන්නේ පුතේ කන අක්ෂරයකට මරු නැත්නම් හන් දකු තෙන් යෙදූ විට සෑදෙන අක්ෂරයයි. මේ සම්පූර්ණ අක්ෂරයට අපි හන් දකු ඔන් කියලා කියනවා. තෙන් තෙන් කියන්නේ පුතේ ලකුණ කියන තේරුමයි නැත්නම් මාක් එක කියන තේරුම. මරු කියන්නේ ජපන් වලින් රවුමට. තේරුණානේ? තෙන් තෙන් කියන්නේ මාක් එක. තෙන් තෙන් කියන්නේ මාක් එක. තෙන් තෙන් කියලා මෙතන කියලා තියෙන මාක් එක කියන එක දෙපාරක් කියලා. එතකොට දකු කියන්නේ මොකක්ද? හඬ. තෙන් කියන්නේ ලකුණ. එහෙනම් හඬ ගැන් වූ ලකුණ. හන් දකු තෙන් කියන්නේ භාගෙට හඬ ගැන් වූ ලකුණ. දකු ඔන් කියන්නේ දකු කියන්නේ හඬ, ඔන් කියන්නේ ශබ්දය. හඬ ගැන් වූ ශබ්දය. හන් දකු ඔන් කියන්නේ භාගෙට හඬ ගැන් වූ ශබ්දය. මේකේ තේරුම තමයි මේගොල්ලෝ මෙහෙම යොදවන්න හේතුව තමයි මේ තෙන් තෙන් යෙදූ කන අක්ෂර බොහොම උච්ච ස්වරයකින් තමයි පිට වෙන්නේ. ඒ කියන්නේ බ ඊට පස්සේ ද ස ග බොහොම ගැඹුරු ශබ්දයක්. නමුත් මේ මරු නැත්තම් හන්දකු තෙන් යෙදිලා එන ශබ්දය ඊට වඩා අඩු ශබ්දයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ගොජුවොන් ශබ්දයක් සහ ගොජුවොන් වල තියෙන කනා ශබ්දයක් සහ දකුවොන් වල තියෙන දකුතෙන් යොදපු ශබ්දයක් අතර ශබ්දයක් තමයි මේ හන්දකුවොන් වල තියෙන්නේ කියලා කියන්නේ. ඒක ශබ්ද කරද්දිත් අපිට ඒක තේරෙනවා. පා පී පු පේ පෝ අර දකුවොන් ශබ්දයක් වගේ මේකට මහන්සියක් ගන්න ඕනේ නැහැ. ඉතින් දැන් අපි බලමු කතකනා හෝඩියේ දකුවොන් පද්ධතිය සහ හන්දකුවොන් පද්ධතිය පිළිබඳව. දකුවොන් පද්ධතියෙන් පුතේ ඉහළ සිට පහළට කතකනා හෝඩියේ මූලික කතකනා ස්වර ඒ පහට අදාළ ශබ්දය තමයි තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ තියෙන ආ ඊ ඌ ඒ ඕ කියන ශබ්ද ටිකම තමයි පුතේ මේ දකුවොන් පද්ධතියේ මේ තියෙන දකුවොන් පද්ධතියේ ඉහළ සිට පහළට එනකොට
මූලික ස්වර පහේ පිළිවෙලට තමයි මේ ශබ්ද පිහිටලා තියෙන්නේ. ඒ අනුව ඉහළ තීරුවේ වම් පසේ ඉහළ සිට පහළට ගත්තොත් අපිට හම්බ වෙනවා ග ස ද බ යන ස්වර. මේ ස්වර සකස් වෙලා තියෙන්නේ මේ මූලික ස්වර පහ නැත්නම් මේ තියෙන කනා ස්වර පහේ ආ කියන ස්වරය මුල් කරගෙන. ඒ කියන්නේ මේ ආ ස්වරයේ තියෙන ශබ්දයම තමයි මේ ක සා දා බා. මේ වගේම මේ ප කියන ස්වරයට තියෙනෙත් මේ ආ කියන ස්වරයේ ශබ්දයම තමයි. ඒ වගේම තමයි මෙහි විශේෂත්වයක් පුතාලට පේනවා ඇති. ගොජුවොන් පද්ධතියේ කන මේ තියෙන කා ස්වරයටම තෙන් නැතහොත් දකු තෙන් එකතු වෙලා කන කා ස්වරය දකු ඔන් ගා ස්වරය බවට පත් වෙලා තියෙනවා. මේ කන කා ස්වරය තෙන් එකතු වෙලා දකු ඔන් ගා ස්වරය බවට පත් වෙලා තියෙනවා. ඉතින් පුතේ මේ ආ ස්වරය යටතේම පහළට ගත්තොත් අපි ඒ ශබ්ද ටිකත් ගොජුවොන් පද්ධතියේ කන සා ස්වරයට තෙන් නැත්තම් දකු තෙන් එකතු වෙලා කන දකුවන් සා ස්වරය හැදිලා තියෙනවා. ඒ වගේම කන තා ස්වරයට දකු තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් දා ස්වරය. ඊළඟට කන හා ස්වරයට දකු තෙන් නැත්තම් තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් බා ස්වරය. ඊළඟට ඊ ස්වර පේළිය යටතේ අපි පල්ලෙහාට ගත්තොත් එහෙම කන කි ස්වරයට තෙන් නැත්තම් දකු තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා කන දකුවන් ගී ස්වරය. කන කී වලට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් ගී ස්වරය. ඊට පස්සේ පුතේ කන ෂී ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් ජී ස්වරය. ඊට පස්සේ කන චි ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් දී ස්වරය. මේකට අපි මෙන්න මේ ස්වරයට දී කියලාත් කියනවා. අපි ඒකට ජී කියලා ශබ්ද කරනවා. ඒ කියන්නේ මේ කන චී ස්වරය තෙන් එකතු වුනහම අපි දී කියලා ශබ්ද කරනවා. ජී කියලා ශබ්ද කරනවා. ඊළඟට තියෙනවා කන හි ස්වරය. ඒකට තෙන් එකතු වෙලා හැදෙනවා දකුවන් බී ස්වරය. අපි ඊළඟ පේළිය ගත්තොත් මේ ඌ ස්වරය යටතේ තියෙනවා කන කු ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා පුතේ කන ගූ ස්වරය. සමායන කන කු ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් ගූ ස්වරය. කන සු ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් සු ස්වරය. සු ඉසෙඩ් සු ස්වරය. ඊටසේ කන මේ මොකද්ද මේ ස්වරය? තා චි සු එක විශේෂයි. TSU සු කියලා ශබ්ද කරන්න අපි TSU සු කියලා. කන සු ස්වරයට දකුවන් දකු තෙන් නැත්තම් තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා. දකු තෙන් නැත්තම් මේකට අපි කියන්නේ තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් ජු D Z U
දකුවන් zoo සොරය zoo d is a dew දකුවන් zoo සොරය ඊට පස්සේ අන්තිමට කනා හි සොරයට කනා හු සොරයට හා හි හු කනා හු සොරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙන පුතේ කනා බු සොරය අපි ඊට පස්සේ ඒ ශබ්දයේ යටතේ මූලික ස්වර පහේ ඒ ශබ්දයේ යටතේ අපි පහළට ආවොත් එහෙම ඒ ශබ්දය යටතේ පහළට ආවොත් එහෙම අපිට හම්බ වෙන පුතේ කනා කේ ස්වරය කනා කේ ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා කනා ගේ ස්වරය කනා හේ කනා ගේ ස්වරය කනා සේ මේ කනා සේ CSE සේ කනා සේ ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් zේ එතකොට මේ දකුවන් ගේ මේ දකුවන් zේ එතකොට මේ තියෙන්නේ දකුවන් දේ කනා වලින් නම් කනා තේ වලට තෙන් එකතු වෙලා තමයි මේ දකුවන් දේ හැදිලා තියෙන්නේ ඊට පස්සේ කනා හේ ස්වරයට තෙන් එකතු වෙලා හැදිලා තියෙනවා දකුවන් බේ අන්තිමට මේ ඕ ස්වරය යටතේ පහළට આવොත් එහෙම මුලින්ම තියෙනවා කනා කෝ ස්වරයට තෙන් එකතු වෙලා කනා ගෝ ස්වරය හැදිලා මේ තෙන් දැම්මම මේක ගෝ ඊට පස්සේ තියෙනවා සෝ ස්වරය තෙන් දැම්මම zෝ is a do ඊට පස්සේ තියෙනවා තෝ ස්වරය තෝ කතකනාවල වත් හිරගනාවලවත් ජපන් හෝඩියේ ට කියන ශබ්දය නෑ තියෙන්නේ ත කියන ශබ්දය. ඒ අනුව තෝ වලට තෙන් එකතු වුණාම හැදෙනවා දෝ. ඊට පස්සේ හෝ ශබ්දයට තෙන් එකතු වුණාම හැදෙනවා කනා හෝ වලට තෙන් එකතු වුණාම බෝ කියන ශබ්දය හැදෙනවා. ඊළඟට බලමු හන්දකුවන් කොටස පුතේ. මේ තියෙන හන්දකුවන්. මේ හන්දකුවන් හැදෙන්නේ කනා ස්වරයකට හන්දකුතෙන් නැත්නම් මරු එකතු වීමෙන්. අපි ඒකත් මේ පේලිය හරහා වමේ සිට දකුණට කියවොත් කන හාවලට තෙන් මරු නැත්නම් හන්දකු තෙන් එකතු වුණොත් එහෙම හැදෙනවා හන්දකු ඔන් මේක හන්දකු තෙන් මේ සම්පූර්ණ ස්වරය ගත්තොත් හන්දකු ඔන් පා පා පී පූ පේ පෝ තේරුණා නේද මේක ශබ්ද කරනදී ආයි මුලින්ම බලමු ආ ස්වරය යටතේ එනවා තෙන් එකතු වෙලා නැත්නම් දකු තෙන් එකතු වෙලා ගා zා දා බා ඊට පස්සේ ඊ ස්වරය යටතේ දකු තෙන් එකතු වෙලා එනවා ගී ඊට පස්සේ zaa වලට පස්සේ මේක අපි කියන්නේ G ගී G ඊට පස්සේ අනිත් ස්වරය දී ශබ්දය දී එකටත් අපි G කියලා කියනවා. ෂී වලට තෙන් එකතු වුනහම ඒකත් අපි G කියලා කියනවා. ඊට පස්සේ චී වලට තෙන් එකතු වුනහම අපි D කියලාත් කියනවා G කියලාත් කියනවා. ඊට පස්සේ එන්නේ B ස්වරය. ඊට පස්සේ ඌ ශබ්ද යටතේ අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා ගු zu zoo D is a dew zoo ස්වරය. ඊට පස්සේ මේ අන්තිමට බු ස්වරය. ඒ ශබ්ද යටතේ ගේ zේ දේ බේ ඕ ශබ්ද යටතේ ගෝ zෝ දෝ බෝ ඊට පස්සේ අන්තිමට හන්දකුවන් ස්වර ටික පා පී පූ පේ පෝ. හරි ඊළඟට පුතේ මේ කතකනා හෝඩියේ අපිට දැක්ක ගමන් වෙන් කරලා අඳුර ගන්න බැරි
ස්වර කිහිපයක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැක්ක ගමන් අපිට වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. මේක මේ ස්වරය මේක මේ ස්වරය කියලා. ඒ විදිහට දකු ඔන් ස්වර කිහිපයකුත් තියෙනවා. කනා ස්වර කිහිපයකුත් තියෙනවා. දැන් අපි ඒවා අඳුරගන්නේ කොහොමද කියලා බලමු. මෙතන තියෙනවා මූලික ස්වර පහක්. ඒ ස්වර අතරින් එක වාක්‍යයක ස්වර කිහිපයක් යෙදෙන අවස්ථාවක අපිට නිවැරදිව මේක මොකද්ද ස්වරය කියලා මේ නිවැරදිව මොකද්ද මේ කනා ස්වරය කියලා අඳුර ගන්න අමාරු අවස්ථා එනවා. ඒකට අපි හරියට මේ ස්වර ලියන්නේ කොහොමද? මේ ස්වර වෙන් කරලා හඳුර ගන්න ලක්ෂණ මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ. මුලින්ම බලමු මේ තියෙන සෝ කනා ස්වරය ගැන. මේ තියෙන සෝ කනා ස්වරය මූලික වශයෙන් අපි ඉරි කැබලි දෙකකින් තමයි අඳින්නේ. මේකේ තියෙන මූලික ලක්ෂණයක් තමයි මේකේ මැද්දෙන් තියෙන්නේ එක ඉරි කැබල්ලක් විතරයි. දැන් සූ ගත්තොත් මෙතන ඉරි කැබලි දෙකක් තියෙනවා. ඒ වගේම නෝ කියන කනා ස්වරය ගත්තොත් ඒකේ එක ඉරි කැබල්ලක් තියෙනවා. දැන් බලන්න මේ අන් කියන ස්වරය අන් කියන ස්වරයයි සෝ කියන ස්වරයයි අපිට එක සැරේ ආවම අඳුර ගන්න පුළුවන්ද? මොකද ප්‍රශ්න පත්‍රයක මේ ස්වර දෙක එන්නේ ඊටාම පොඩියට. එතකොට අඳුර ගන්න හරිම අපහසුයි. මේක මොකද්ද මේ කනා ස්වරය කියලා. එතකොට පුතේ අපි කොහොමද මේ කනා ස්වර එකින් එක අඳුරගන්නේ කියලා බලමු. අපි එතනදි තමයි ඉගෙන ගන්න ඕනේ මේ අක්ෂර ලියන්නේ කොහොමද කියලා. මේ ලියන පිළිවෙල අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ තැනදි තමයි. ඉතින් සෝ කියන ස්වරය ඇඳලා තියෙන්නේ මුලින්ම ඉහළ ඉඳන් පහළට පොඩි ඉරි කැලක් ගහලා තියෙනවා. ඊට පස්සේ දෙවනුව ඉහළ ඉඳන් පහළට තව ඉරි කැලක් ගහලා තියෙනවා. මෙතනදී මතක තියාගන්න ඕනේ මේ දෙවන ඉර අඳින්නේ ඉහළ සිට පහළට. මොකද්ද මතක තියාගන්න ඕනේ මේ දෙවන ඉර අඳින්නේ ඉහළ සිට පහළට. ඉතින් පුතේ මේ පළවෙනි ඉරේ මුදුනයි මේ දෙවනි ඉරේ මුදුනයි අතර තියෙන අවකාශය බොහොම පොඩි අවකාශයක් නේද? ඔන්න ඕකෙන් තමයි අපි මේ සෝ කියන ස්වරය සෝ කියන කනා ස්වරය අඳුරගන්නේ. මේ සෝ කියන කනා ස්වරයටම තෙන් එකතු වුනහම මේක zෝ වෙනවා. zo zෝ වෙනවා. දෙවනි අක්ෂරය ගත්තොත් පුතේ මේක අඳුරගන්නේ මේකේ මැද්දේ ඉරි කැබලි දෙකක් තියෙනවා. ඒ වගේම ඒ ස්වරයත් ලියන්නේ අපි ඉහළ සිට පහළට. එතකොට මේ දෙවන ඉරි කැබැල්ලයි තුන්වෙනි ඉරයි මුදුන් දෙක අපි ගත්තාම ඉතා කුඩා අවකාශයක් තියෙනවා. අපිට ඒකෙන් මේ සූ කියන ස්වරය අඳුර ගන්න පුළුවන්. මේ සූ කියන ස්වරයටම තෙන් නැත්තම් දකු තෙන් එකතු වුනහම පුතේ zu නැත්තම් du ස්වරය හැදෙනවා. අපි ඊට පස්සේ බලමු මේ ෂී කියන ස්වරය. ෂී ස්වරය වෙනසක් තියෙනවා. මේකෙත් මේ සූ ස්වරය වගේම ඉරි කැබලි දෙකක් එනවා. නමුත් මේ තුන්වෙනි ඉරි කැබැල්ල අපි අඳින්නේ පහළ සිට ඉහළට. එතකොට මේ පළවෙනි ඉරයි කියන්නේ මේ උඩ තියෙන ඉරයි මේ තුන්වෙනි ඉරයි අතර තියෙන අවකාශය වැඩි. පරතරය වැඩි. මොකද අපි අඳින්නේ පහළ සිට ඉහළට. අන්න ඒකෙන් තමයි මේ සූ එකයි ෂී එකයි අඳුරගන්නේ. සූ එකයි ෂී එකයි අපි අඳුරගන්නේ මේ සූ එකේ ඉහළ තියෙන පොඩි ඉරි කෑල්ලයි තුන්වෙනි එකේ මුදුන් දෙක අතර පරතරය අඩුයි. ෂී එකේ මුදුන් දෙක අතර පරතරය වැඩි. හේතුව
සූ කියන එක අපි අඳින්නේ මෙන්න මේ ඉර ගත්තොත් මේ තුන්වෙනි ඉර ඉහළ සිට පහළට ෂී එකේ තුන්වෙනි ඉර අඳින්නේ පහළ සිට ඉහළට මේ ෂී එකටම තෙන් එකතු වුනහම ඒක G වෙනවා. අපි ඒක ශබ්ද කරන්නේ G කියලා. හරි. අපි ගමු හතරවෙනි කනාස්වරය. no. no කියන කනාස්වරය හරිම සරලයි. ඒක අඳින්නේ ඉහළ සිට පහළට. ඒ වගේම මැද මුකුත් ඉරි කෑලි නැහැ. මැද හිස් එක ඉරක් විතරක් තියෙන්නේ no ස්වරයේ. no කන ස්වරය තමයි no කත කන. කනා ස්වරයක් මේක. හැබැයි හෝඩිය කත කන. no කියන කනා ස්වරය ඒ ස්වරයට තියෙන්නේ එක ඉරක් විතරයි. හරි. අපි අන්තිමට බලමු මේ සොකුවන් ස්වරය ගැන. න් ශබ්දය. න් ශබ්දයන සොකුවන් එකයි සෝ කියන කනා ස්වරයයි එක වගේ. ඒකෙත් වෙනස අපි ගන්නෙ සෝ කියන කනා ස්වරය අඳින්නේ ඒ සෝ කියන කනා ස්වරයේ දෙවනි ඉර අඳින්නේ ඉහළ සිට පහළට. න් කියන සොකුවන් ස්වරයේ දෙවනි ඉර අඳින්නේ පහළ සිට ඉහළට. එතකොට මේ මුදුන් දෙක අතර පරතරය න් ස්වරය වැඩි, සෝ ස්වරයේ මුදුන් දෙක අතර පරතරය අඩුයි. එහෙම තමයි පුතේ අපි මේ න් ස්වරය සහ සෝ ස්වරය වෙන් කරලා අඳුරගන්නේ. හරි. තව විශේෂත්වයක් තමයි පුතේ මේ ගොජුවන් හෝඩියේ නැත්නම් මේ කතගන හෝඩියේ ගොජුවන් පද්ධතියේ ගොජුවන් කොටසේ කනාචි මේ තියෙන කනාචි ස්වරය. කනාචි වලට තෙන් එකතු වෙලා හැදෙනවා කනා දී ස්වරය. අපි මේ කනා දී ස්වරය G කියලත් සමහර වෙලාවට උච්චාරණය කරනවා. දී ස්වරය G කියලත් අපි උච්චාරණය කරනවා. ඒ වගේම ෂී වලටත් තෙන් ආවහම අපි ඒක උච්චාරණය කරන්නේ G කියලා. ඒක හොඳට පැහැදිලිව පුතාලා මතකයේ තියාගන්න ඕනේ. ඊළඟට බලමු පුතේ මේ කතකන හෝඩියේ U on අක්ෂර නැත්නම් බැඳි අක්ෂර කියන කොටස ගැන. මේ බැඳි අක්ෂර හැදෙන්නේ පුතේ ගොජු on කොටසේ ඊ තීරුවේ ඇති මෙන්න මේ ඊ තීරුව. ඊ තීරුවේ හැබැයි මේ ඊ කියන ස්වරය නැතුව මේ ඊ තීරුවේ තියෙන ඊ කියන ස්වරය නැතුව අනෙක් කොටස් වලට නැත්නම් අනෙක් කනා අක්ෂර වලට මේ යා කියන කනා අක්ෂරයත් කනා යු අක්ෂරයත් කනා යෝ අක්ෂරයත් එකතු වීමෙන් තමයි මේ U on කියන බැඳි අක්ෂර හැදෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේ U on කියන බැඳි අක්ෂර අපි කොහොමද උච්චාරණය කරන්න කියලා. මුලින්ම කී කියන ශබ්දයට නැත්නම් කී කියන කනා ස්වරයට ය කනා ස්වරය එකතු වුණාම හැදෙනවා කයා. කයා කී දන යා කයා. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන ප්‍රධාන ස්වරය කියලා ගන්න අපි මේ තියෙන ඊ ශබ්දයෙන් එන ස්වරය. ඒ ස්වරය ඒ නිසා අපි ටිකක් ලොකුවට ලියනවා. ඊට පස්සේ අනු ස්වරය හැටියට ගන්නේ මේ තියෙන යා යු යෝ කියන ස්වර තුන. ඒ ස්වර තුන අපි ලියන්නේ පොඩියට. තේරෙනව නේද පුතේ? ඒ කියන්නේ මේ කී කියන ස්වරයට යා කියන ස්වරය එකතු වීමෙන් මේ කයා කියන ස්වරය හැදෙන්නේ. කයා කියන යූවන් ස්වරය හැදෙන්නේ මේ කනා කී සහ කනා යා එකතු වීමෙන්. මූලික ස්වරය හැටියට ගන්න මේ කී ස්වරය. මේ කී ස්වරය මූලික ස්වරය හැටියට ගන්න නිසා මේ යා ස්වරය අපි පොඩියට තමයි ලියන්නේ. ඒ අනුව කනා කී වලට යු එකතු වීමෙන් Q කී වලට යෝ එකතු වීමෙන් කෝත් හැදෙනවා.
මේ ටික ශබ්ද කරන්නේ kya, q, kyo කියලා. ඊට පස්සේ බලමු she. she වලට යා එකතු වුනහම sha, u එකතු වුනහම sho, shu, shu, sha, shu, u එකතු වුනහම shu, shu ශබ්දයත් yo එකතු වුනහම sho ශබ්දයත් හැදෙනවා. එතකොට sha, shu, sho. ඊට පස්සේ chi ශබ්දය cha, chu, cho. ni ශබ්දය nya, new, nyo. ඊට පස්සේ he ශබ්දය he, hya, hyu, hyo. ඊට පස්සේ me ශබ්දය mya, mew, myo. ri ශබ්දය rya, ryu, ryo. ඒ වගේ තමයි දකුවන් ශබ්දවලටත් මේ යා, යු, යෝ එකතු කරලා යුවන් ශබ්ද හදනවා. ඒ අනුව ග්යා, ග්යු, ග්යෝ, ජා, ජිව්, ජෝ, බා, බ්යා, මේක බ්යා, B Y A බ්යා, බ්යා, බ්යු, බ්යෝ, ප්යා, පියු, ප්යෝ. ඉතින් පුතේ මේ කතගණ හොඩියේ මූලික වෙන කොටස් කීපය දැන් අපි ඉගෙනගෙන ඉවරයි. අපි බලමු අන්තිමට සාරාංශයක් වශයෙන් කොහොමද මේ ටික ගොනු කරගන්නේ කියලා. හරි පුතේ මේ තියෙන්නේ අපි දැනට ඉගෙන ගත්ත කතකනා හෝඩියේ කොටස් කීපය එකට එකතු කරලා සාරාංශගත කරාම පිළිටන ආකාරයයි. ඉතින් පුතේ අපි මුලින්ම ඉගෙන ගත්තා මේ ගොජුවොන් පද්ධතිය පිළිබඳව. ඒ කියන්නේ මේ කතකනා හෝඩියේම කොටසක් වන ගොජුවොන් නැත්නම් කනා අක්ෂර වලින් සැදුම්ලත් මේ කොටස පිළිබඳව. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දකුවොන්. දකුවොන් හැදෙන්නේ පුතේ මේ කනා අක්ෂර වලට හැම කනා අක්ෂරයකට නෙමෙයි මූලික අක්ෂර ටික ඇරෙන්න තව අක්ෂර කිහිපයක් ඇරෙන්න ඉතුරු අක්ෂර කිහිපයට තෙන් නැත්තම් දකු තෙන් එකතු වීමෙන් හැදෙන දකුවොන් ස්වර කිහිපය ගැන. ඊට පස්සේ අපි කතා කරා පුතේ හන්දකුවන් ගැන. හන්දකුවන් කියන්නේ ගොජුවන් පද්ධතියේ තියෙන හා කනා හා තීරුවේ ස්වරවලට මරු නැත්නම් හන්දකු තෙන් එකතු වීමෙන් සෑදෙන ශබ්ද ආකාරයයි. හන්දකුවන් කියන්නේ එතකොට මරු නැත්නම් හන්දකු තෙන් එකතු වීමෙන් සෑදෙන ස්වර ශබ්ද. දකුවන් කියන්නේ තෙන් නැත්නම් දකු තෙන් එකතු වීමෙන් සෑදෙන ස්වර ශබ්ද. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සොකුවන්. සොකුවන් කියන්නේ මේ න් ශබ්දය. ඊට පස්සේ ඉගෙන ගත්තා යුවන්. යුවන් කියන්නේ මේ බැඳී අක්ෂර කිහිපය. අවසානයේදී අපිට හම්බුණා තව අමතර අක්ෂර 6ක් තියෙනවා කියලා. දැන් අපි ඒ අක්ෂර 6 මොකක්ද කියලා ඉගෙන ගන්නේ නැහැ. හේතුව තමයි ඒ අක්ෂර 6 ගැන මම මේ පාඩම තව ටිකක් ඉදිරියට යනකොට ඔයගලන්ට පැහැදිලිව කියලා දෙනවා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ පුතේ ඉංග්‍රීසි වචනයක්. කොහොමද කතකනා වලට හරවලා උච්චාරණය කරන්න කියලා. එහෙම ඉංග්‍රීසි වචනයක් කතකනා වලට හරවනකොට අපි පිළිපදින්න ඕන මූලික නීති 4ක් තියෙනවා. ඒවා පිළිවෙලින් ගත්තොත් ඉංග්‍රීසි වචනයක් කතකනා වලින් ලිවීමේදී යොදාගන්නේ ඉංග්‍රීසි වචනයේ අකුරු නෙමෙයි එහි උච්චාරණයයි. උදාහරණයක් දුන්නොත් world කියන ගත්තොත් අපි world ඉංග්‍රීසි වලින් ලියන්නේ WORLD කියලා. අපි ගන්නේ අකුරු පහ නෙමෙයි. අපි ගන්නේ
world කියන උච්චාරණය. w කියන උච්චාරණයයි l කියන ශබ්දයයි id කියන ශබ්දයයි. කියන කියලා ඇදෙනවා. l id කියන ඔය උච්චාරණ ශබ්දය තමයි ගන්න. දෙවෙනි නීතිය ගත්තොත් යම්කිසි වාක්‍යක අවසන් ස්වරය නැතහොත් අවසන් උච්චාරණ ශබ්දය හල් ශබ්දයක් නම් එය එම ස්වරයෙන්ම හල් අකුරක් සමග එම ස්වරයේම ඌ අක්ෂරයක් එක්ක ලියනු ලැබේ. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම බෙඩ් කියලා id කියන එක අපි ශබ්ද කරන්නේ දෝ කියලා. කතකනාවලදී අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා id කියන එක ශබ්ද කරන්නේ දෝ කියලා. එතකොට දෝ එකත් එක්ක ඊට කලින් හල් එම ස්වරේම හල් අකුරක් එනවා කියලා කියනවානේ. ඒ කියන්නේ බෙඩ් කියන එක අපි කියන්නේ බෙද්දෝ. ද්දෝ id කියන එක ද්දෝ කියලා කියනවා. id කියොත් ද්දෝ. is කියොත් issෝ. තේරුණා නේද පුතේ? තුන්වෙනි නීතිය ඉංග්‍රීසි වචනයක යම්කිසි උච්චාරණ ශබ්දයක් කතකනාවල එලෙසින්ම පවතී නම් එම කතකනා ස්වරය වෙනස් නොකර ඒ ආකාරයෙන්ම යොදාගත හැකියි. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. කතකනා හොඩිය ස්වර තියෙනවනේ ස්වර වලට මූලික වෙච්ච අයිති වෙච්ච ශබ්ද තියෙනවා. අපි ගත්තොත් ආ කියන ස්වරයට කනා ස්වරයට අයිති ශබ්දය තමයි ආ ශබ්දය. ඊ කියන කනා ස්වරයට අයිති ශබ්දය තමයි ඊ ශබ්දය. ඔය විදිහට ඉංග්‍රීසි වචනයක් අපි ගත්තොත් වයින් උදාහරණයක් දෙලා තියෙනවා වයින්. කතකනා හොඩියේ වා කියන ශබ්දය තියෙනවද? තියෙනව නේද? වා. ඊ කියන ශබ්දය තියෙනවද? මූලික ස්වර පහේම තියෙන ඊ ශබ්දය. ඊ ශබ්දයක් තියෙනවා. එහෙනම් ඊ ශබ්දයක් අපිට එහෙම ගන්න පුළුවන්. n කියන එකක් තියෙනවද? සොක්වෝන් කියලා ඉගෙන ගත්තේ අපි n ශබ්දයක් තියෙනවා. එහෙනම් අපිට වයින් කියලා කිසිදු වෙනස්කමක් නොකර ඒ විදිහටම ලියන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඔය තුන්වෙනි නීතියෙන් කියලා තියෙන්නේ. හතරවෙනි නීතිය ගත්තොත් පුතේ කතකනා හෝඩියේ නැති ශබ්ද. ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි භාෂාව ගත්තොත් එහෙම සිංහල භාෂාව ගත්තොත් එහෙම මේකේ ස්වර ශබ්ද විශාල ප්‍රමාණයක් තියෙනවා. හැම අතකට මේ ස්වර ශබ්ද අපිට හසුරවන්න පුළුවන්. හැබැයි කතකනාවලවත් හිරගනාවලවත් එහෙම ස්වර ශබ්ද ලොකුවට නැහැ. හරි සීමිත ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඒගොල්ලන්ගේ ට ශබ්දය නැහැ කිව්වා. ල ශබ්දය නැහැ කිව්වා. ෆ ශබ්දය එහෙට මෙහෙට වෙනස් වුණොත් ඒව නැහැ. වී කියන ශබ්දය එහෙට මෙහෙට වෙනස් වුණොත් ඒව නැහැ. යෝ විතරයි තියෙන්නේ. යී ඔන්න ඔය වගේ ශබ්ද නැහැ. ඒතකොට ඒ ශබ්ද අපිට හදන්න පුළුවන් ක්‍රම කීපයක්වත් මේ කතකනා හෝඩිය ඇතුළෙම දීලා තියෙනවා. ඉතින් අපි බලමු මුලින්ම මේ අන්තිම නීතිය කොහොමද එන්නේ කියලා. ඒ කියන්නේ කතකනා හෝඩියේ නැති ශබ්ද උච්චාරණය කොහොමද ඉංග්‍රීසි වචනයක් ඇතුලේ කරන්න කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි වචනයක් ආවොත් කතකනා හෝඩියේ නැති උච්චාරණයකින් අපි කොහොමද ඒක කතකනා වලින් ලියන්නේ කියලා. අපි දැන් පුතේ සම්පූර්ණ ඉංග්‍රීසි හෝඩියේම තියෙන අකුරු ස්වරයෙන් ස්වරය අකුරෙන් අකුර හැටියට උච්චාරණය කරන්නේ කොහොමද කියලා වගේම කතකනා වලට හරවලා ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. මුලින්ම ගත්තොත් මේ ඉංග්‍රීසි හෝඩියේ ඒ අකුර. ඒ අකුර අපි ස්වරයක් විදිහට උච්චාරණය කරන්නේ ආ කියලා. නැත්නම් ඈ කියලා. ওই දෙකම ගන්න පුළුවන්. ඒ කියන එක අපි ඇපල් කියලා කිව්වොත් ඈ ශබ්දය. කතකනා වලදී ඒ කියන්නේ ආ වලට. එහෙනම් ආ ස්වරයක් එනවා. ඒ ආ ස්වරය කතකනාවල ඒ විදිහටම තියෙනවා. ඒ නිසා අපිට ඔය ආ ස්වරය આવොත් එන කොතන හරි ඒක වෙනස් කරන්න නැතුව ඒ විදිහටම ලියන්න පුළුවන්.
ඊට පස්සේ B කියන අක්ෂරය ගත්තොත් ඒක ස්වරයක් විදිහට අපි ශබ්ද කරනවා. ඒ කියන්නේ මේ ශබ්දය එන්න ඕනේ B වල. ub කියන ශබ්දය. ub කියන ශබ්දය කොතන හරි එනවා නම් අපි ඒක ලියන්නේ bu කියලා. කතකනාවල ලියන්නේ bu කියලා. C අපි ශබ්ද කරන්නේ uk කියලා. cat cat. එතන බලන්න cat කියනකොට අපි uk කියලා අර දිව අපේ තල්ලේ වැදිලා නේද? ඒක උච්චාරණය වෙන්නේ. එතකොට මේ කියන ශබ්දය තමයි එතනට එන්නේ. එහෙනම් කියන ශබ්දය C ආවොත් කොතනද අපි ඒක ලියන්නේ? කතකනා වලින් කූ කියලා. CH ආවොත් අපි ලියන්නේ චී කියලාත් ලියනවා. චූ කියලාත් ලියනවා. ඒක තැන අනුව ඕගලන්ට තීරණය කරන්න පුළුවන්. D කියලා આવොත් අපි ලියන්නේ දෝ කියලා. D කියන්නේ දෝ. ඊට පස්සේ E කියන ඉංග්‍රීසි අකුර આવොත් අපි ඒක ශබ්ද කරන්නේ A කියලා. ඒ ශබ්දය આવොත් අපිට ඒකත් ඒ විදිහටම ලියන්න පුළුවන්. හේතුව තමයි කතකනාවල A කියන ශබ්දය තියෙනවා. A කියන කණාක්ෂරය තියෙනවා. F කියන එක අපි ශබ්ද කරන්නේ f කියලා. f කියන ශබ්දය අපිට આવොත් අපි ඒක කතකනාවලදී ලියන්නේ ෆූ කියලා. ෆූ. G කියන එක කියන ශබ්දයෙන් આવොත් අපි ඒක ලියන්නේ ගු කියලා. ගු. ඊට පස්සේ පුතේ ඉංග්‍රීසි හොඩිය H කියන ශබ්දය આવොත් ඒක උච්චාරණය කරන හ කොතන හරි ඒක හ කියලා උච්චාරණය වෙනවා නම් අපි උදාහරණයක් ගත්තොත් hat කියද්දී අර හ කියන ශබ්දය එනවා එතන. එතකොට අපි ඒක කතකනා වලින් ලියන්නේ ෆු කියන ශබ්දේ. හ කියන ශබ්දය આવොත් අපි ලියන්නේ ෆු කියන ශබ්දේ. ෆු කියන කණාක්ෂරය පාවිච්චි කරලා. ඊට පස්සේ I කියන එක එන්නේ I කියන එක අපිට E කියන ශබ්දෙන් ආවොත් අපි කතකනාවලදී ඒක ලියන්නේ E කියලාම තමයි. හේතුව මූලික ස්වරවලත් මේ E කියන ශබ්දය තියෙනවා. කියන්නේ මූලික ස්වරවලම වෙන්න ඕනේ නැහැ. කතකනා හොඩි කොහේ හරි එම ශබ්දය පිටනවා නම් ඒක ඒ ආකාරයෙන්ම පාවිච්චි කරනවා කියලා අපි නීතියක් ඉගෙන ගත්තානේ. එන්න ඒ නීතිය තමයි මෙතන භාවිත කරලා තියෙන්නේ. ඊට පස්සේ J කියන ශබ්දය උජ් කියලා කොහේ හරි එනවා නම් ඒක අපි පාවිච්චි කරන්නේ ජු කියලා. K කියන ශබ්දය આવොත් කොහේ හරි උච්චාරණයෙන් අපි ඒක ලියන්නේ කතකනාවලදී කූ කියලා නැත්නම් කී කියලා. ඒක යෙදෙන තැන අනුව පාවිච්චි කරන්න පුළුවන්. L කතකනාවලදී හෝ හිරගනාවලදී ජපන් භාෂාවේ L අකුරක් නැහැ. ඒ කියන්නේ ල ශබ්දයක් නැහැ. අපි ඒකට පාවිච්චි කරන්නේ ර ශබ්දය. ඒ නිසා L කියන ශබ්දයක් උච්චාරණයක් આવත් අපි ඒකට කතකනාවලින් ලියන්නේ රු කියලා. රු. M කියන්නේ කියන ශබ්දය. කියන ශබ්දය આવොත් අපි ලියන්නේ එක මූ කියලා. සමහරක් වෙලාවට ඔක මූ නැතුව අවසානයේ වගේ M කියලා එකක් එනවා නම් M කියන එක දැන් n කියන ශබ්දයක් ඕකේ තියෙනවානේ. M එකට ගැලපෙන්න n කියන ශබ්දයක් තියෙනවා. එහෙනම් M අකුර අන්තිම හරියක වගේ කියලා එනවා නම් අපිට ඒක n කියලා ලියන්න පුළුවන්. යම්කිසි වචනයක අන්තිමට කියලා එනවා නම් අපිට n කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ n අකුර n කියලා උච්චාරණය වෙන්නේ ඒක නු නැත්තම් n කියලා ශබ්ද කරන්නත් පුළුවන්. ඊට පස්සේ o අකුර ඒක o කියලා උච්චාරණය වෙන්නේ ඒක o කියලාම ලියන්න පුළුවන්. ඊට පස්සේ p අකුර up කියලා උච්චාරණය වෙන්නේ ඒක pu කියලා ලියන්න පුළුවන්. ඊළඟට පුතේ ඉංග්‍රීසි භාෂාවේ q අකුර අපි උච්චාරණය කරන්නේ que කියලා. නැත්නම් qui කියලා උච්චාරණය කරනවා. ඒ වගේ වෙලාවට අපි මේක පොඩක් විශේෂ ආකාරයකට ලියන්නේ. ඒ විශේෂ ආකාරය පොඩ්ඩක් දැන් බලා ගන්න. මේක ලියන විදිහ ඔයගලන්ට අර අමතර අකුරු 6ක් තියෙනවා කියලා තිබ්බ කලින් කතකනා හොඩියේ. අන්න ඒ අකුරු 6 ලියනකොට ඔයගලන්ට මේක හරියටම තේරුම් යයි. එතකොට Q ආවොත් que කියන ශබ්දය තමයි එන්නේ. ඊට පස්සේ මේ R කියන එකත් විශේෂයි. ඒකත් විශේෂ අවස්ථාවක්. ඒක නිසා ඒකත්
තව ටිකක් පාඩම ඉදිරියට යනකොට කියලා දෙන්නම්. S ඉංග්‍රීසි භාෂාවේ S කියන අකුර is කියන ශබ්දය තමයි ගන්නෙ. S කියන ශබ්දය අපි කතකනා වලින් සු කියලා ලියන්නේ. T කතකනා වලට හෝ හිරකනා වලට ජපන් භාෂාවේ ත ශබ්දයක් නැහැ. ත ශබ්දයක් තියෙන ත. ඒ නිසා ත් කියලා තමයි අපි ශබ්ද කරන්නේ. මේ ත් නැත්නම් ըඩ් කියන ශබ්ද දෙකම අපිට ගන්න පුළුවන්. ըඩ් නැත්නම් ත් කියන ශබ්ද දෙකම අපි තෝ කියලා ශබ්ද කරන්නේ. ըඩ් කියන ශබ්දය આવොත් අපි එතන තෝ කියලා ශබ්ද කරන්නේ. ඊට පස්සේ th ත් කියන ශබ්දය આવොත් අපි ඒක සූ කියලා ශබ්ද කරන්නේ. th આવොත් අපි ඒක ලියන්නේ සූ කියලා. t આવොත් අපි ඒක ලියන්නේ තෝ කියලා. u අකුර આવොත් u අකුර තනියම આવොත් අපි ඒක ලියන්නේ ඌ කියලා. u අකුර ශබ්ද වෙන්නේ ඌ කියලානේ. එහෙනම් අපි ඒක ලියන්නේ ඌ කතකනා ස්වරයෙන්මයි. v කතකනා ස්වරය හදන්න විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඌ ස්වරයට තෙන් නැත්තම් දකු තෙන් දැම්මහම v ස්වරය හැදෙනවා. ඒක අපි ශබ්ද කරන්නේ වූ කියලා. ඒ වගේම මේ v කියන ශබ්දය up කියන ශබ්දය බූ කියලත් කතකනා වලින් අපි ලියනවා. ඊට පස්සේ x කියන එක is කියලා ශබ්ද කරන්නේ. ඒක අපි ලියනවා කතකනා වලින් සූ කියලා. අවසානයේ z අපි ලියනවා zoo කියලා. zu zoo. අපි පුතේ කතකනා හෝඩිය ඉගෙන ගන්නකොට අමතර අකුරු 6ක් ඉගෙන ගන්න තියෙනවා කියලා කිව්වා. අපි එතකොට ඒ වෙලාවේ අමතර අකුරු 6 කරේ නැහැ. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මොකද්ද මේ අමතර අකුරු 6 වැඩේ කියලා. මෙතනින් එක අකුරක් අපි ඉගෙන ගත්තා. මේ තමයි v ශබ්දයනේ. කලින් අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලට කතකනා අකුරු ගලප එනකොට v ශබ්දයට අපි දැම්මේ මොකද්ද? ඌ කතකනා ඌ අකුරට තෙන් දැම්මහම වූ ශබ්දය එනවා කියලා. මෙන්න මේ වූ ශබ්දය එක අමතර අක්ෂරයක්. මේක සාමාන්‍ය කතකනා හෝඩියේවත් සාමාන්‍ය හිරකනා හෝඩියේවත් නැහැ. ඒ නිසා මේක අමතර අක්ෂරයක්. ඊට අමතරව තව අක්ෂර 5ක් තියෙනවා. අපි ඒ 5 ගැනත් ඉගෙන ගමු. මෙතනදී පුතේ මේක අමතර අක්ෂර 6ක් කිව්වට මේක අමතර මූලික අක්ෂර 6ක්. මේ අකුරු 6 පාවිච්චි කරන්නේ කතකනා හෝඩියේ නැති ශබ්ද හදන්නයි. තව සමහර අක්ෂර වලට සමහර ශබ්ද නැහැ. ඒ නැති ශබ්දවල, ඒ කියන්නේ සමහර නැති ශබ්දවල අඩුපාඩු පුරවන්නයි. අපි උදාහරණයක් ගත්තොත් පුතේ මෙන්න මෙතන උදාහරණ දීලා තිනවා ෆා ෆී ෆූ ෆේ ෆෝ. කතකනා හෝඩියේදී මේ ෆා ෆී ෆූ ෆේ ෆෝ කියන ශබ්ද පහෙන් එන්නේ මේ ෆූ ශබ්දය විතරයි. කතකනා හෝඩියේ මේක එන්නේ හා හී ෆූ හේ හෝ කියලා. එතකොට මේ ෆූ ශබ්දයට ෆා ෆී ශබ්දයක් ෆේ ෆෝ ශබ්දයක් සාමාන්‍ය කතකනා හෝඩියේ නැහැ. ඉතින් අපි කොහොමද මේ ඉතුරු ශබ්ද ටික හදන්නේ කියලා ඉගෙන ගමු. ඇයි මෙහෙම හදන්නේ? ඇයි මෙහෙම හදන්න ඕනේ? හේතුව තමයි අපි ඉංග්‍රීසි වචනයක් නේ කතකනා වලින් ශබ්ද කරන්න ඉගෙන ගන්න. එතකොට ඉංග්‍රීසි භාෂාවේ මේ ශබ්ද තියෙනවා. කතකනා වල මේ ශබ්ද නැහැ කියලා අපිට මග ඇරලා යන්න බෑ. ඒ හේතුව නිසා තමයි මේ විදිහේ අමතර මූලික අක්ෂර කීපයක් එකතු කරලා මේ අඩුපාඩු ටික පුරවන්න හදන්නේ. හරි, අපි ඉගෙන ගමු කොහොමද මේ අඩුපාඩු ශබ්ද හදන්නේ කියලා, අලුත් ශබ්ද හදන්නේ කියලා. එතකොට දැන් මේ පාඩමේදී මේ අමතර අක්ෂර 6 යෙදෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. හරි. අපි මුලින් බලමු පුතේ මේ ෆා කියන ශබ්දය. මෙතනදී අපි කලින් ඉගෙන ගත්ත if කියන ශබ්දය ගැන. if කියන ශබ්දය කියන්නේ මේ
F කියන එක තනියම යෙදෙද්දි. අපි අර ඉංග්‍රීසි හොඩියේ අකුරු පිළිවෙලට ගියානේ පල්ලෙහාට මේ අකුරට තියෙන මේ කතකනා අකුර කියලා. මේ කතකනා ශබ්දය කියලා. හරි. ඒ හැම අකුරක්ම ඒ තනියම යෙදෙද්දි තමයි ඒ ශබ්දය එන්නේ. දැන් B කියන එක තනියම යෙදෙද්දි බු කියන ශබ්දය තමයි යොදාගන්නේ. B කියන එක තනියම යෙදෙද්දි up කියන ශබ්දය නම් එන්නේ. ඒ කියන්නේ B කියන එක කොතනකද තනියම යෙදෙනවා. අවසානයේ නෙමෙයි ගොඩක් වෙලාවට වාක්‍යයක් මැදට B ශබ්දය එනවා නම් තමයි ওই ශබ්දය ඔන්න ඔය විදිහට යොදන්නේ. අවසානයේ එනවා නම් ඒක හල් ශබ්දයක් සමග තමයි ඔය ශබ්දයත් එක්ක යොදන්නේ. ඒ කියන්නේ up කියන ශබ්දයක් අපි ඉගෙන ගත්තා. ඉංග්‍රීසි හොඩියේ තියෙන up කියන ශබ්දයක් නැත්නම් තනියම මොකක් හරි ඉංග්‍රීසි අකුරක් යෙදෙනවා නම් අපි ඒක ඉගෙන ගත්තා. කතකනාවල ඊට ගැලපෙන ඌ ශබ්දයකට තමයි හැරෙන්නේ. එතකොට මෙතන තියෙන f ශබ්දය හැරුණේ මොකද්ද? මොන ඌ ශබ්දයටද? ෆූ කියන ශබ්දයට. මේ කතකනාවල ෆූ ශබ්දය තියෙනවා. එතකොට කතකනාවල ෆූ ශබ්දය තියෙනවා නම් මේ ෆූ කියන එකට ෆූ කියන කෙනකොට අපිට ඒ විදිහටම ෆූ ලියන්න පුළුවන්. මොකද කතකනාවල එක තියෙනවානේ. හැබැයි ෆා කියන එක නැහැ. ෆා කියන එක නැති වුණාට මේ ෆූ කියන එක තියෙනවා. අපි ෆූ වලට මේ මූලික අක්ෂර පහේ ආ කියන එක එකතු කරාම ෆූ ධන ආ ෆා හැදෙනව නේද? අන්න ඒ විදිහට තමයි මේ මූලික අක්ෂර පහ අපි පාවිච්චි කරන්නේ පුතේ. මේකෙන් අපිට කතකනාවල මුණ ගැහෙන්නේ නැති ශබ්ද විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්. අක්ෂර විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි ඒව ගැන අද ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේ අද පාඩමේදී කතකනා පිළිබඳ සම්පූර්ණ දැනුමක් මම ඔයගලන්ට ලබා දෙනවා. එතකොට ෆා කියන එක හදන්න මේ ෆූ කියන ශබ්දයට මේ ආ කියන ස්වරය ආ කියන කනා ස්වරය එකතු කරලා. හැබැයි ඒක ලියන්නේ පොඩියට. මොකද මූලික වෙන්නේ ෆූ ශබ්දය. හරියට අර යූ ඕන් වල කී ධන යා එකතු වුනහම කයා හැදෙනවා වගේ. කී ලියනවා ලොකුවට යා ලියනවා පොඩියට. මූලික වෙන්නේ කී ස්වරය නිසා. ඒ වගේ මෙතනත් ෆූ ස්වරය තමයි මූලික වෙන්නේ. එහෙනම් ආ ස්වරය පොඩියට ලියනවා. එතකොට ෆූ ධන ආ ෆා. ෆූ ධන ඊ ෆී. ෆූ ධන ඌ ෆූ. ෆූ කියන ශබ්දය තියෙනවා. එහෙනම් ෆූ කියන එකේ විදිහටම ලියන්න පුළුවන්. ෆූ ධන ඒ ෆූ ධන ඒ ෆේ. ෆූ ධන ඕ ෆෝ. ඉතින් පුතේ මම අර කලින් කිව්වා වගේ මූලික ස්වරය ලොකුවට ලියනවා. ඊට පස්සේ මූලික ස්වරය කියන්නේ මූලික ශබ්දය දෙන ස්වරය. අර ප්‍රධාන අක්ෂර පහ නෙමෙයි. මූලික ස්වරය මෙතනදී කිව්වේ ප්‍රධාන අක්ෂර පහ ගැන නෙමෙයි. මේ අමතර මූලික ස්වරය පොඩියට ලියනවා. ඊට පස්සේ ශබ්දය දෙන්න මුල් වෙන ස්වරය. ශබ්දය දෙන මුල් වෙන ස්වරය මොකක්ද මෙතන? ෆූ කියන ස්වරය. එහෙනම් ෆූ කියන ස්වරය ලොකුවට තමයි ලියන්නේ. තේරෙනව නේද? ඊළඟට අපි බැලුවොත් පුතේ ෆා ෆී ෆූ ෆේ ෆෝ ශබ්ද ටික හැදුවා වගේ අපිට වා වී වේ වා වී වූ වේ වෝ කියන ශබ්ද ටිකත් ඒ විදිහටම හදන්න පුළුවන්. හැබැයි මේ වා වී වූ වේ වෝ කියන ශබ්ද ටික උච්චාරණය වෙන විදිහ අනුව පොඩි වෙනස්කම් කීපයකට භාජනය වෙනවා. ඒ වගේම මම අර ඉංග්‍රීසි අක්ෂර වලින් එන ශබ්ද ගැන කියලා දෙද්දී W ශබ්දය කරෙත් නැහැ Y ශබ්දය කරෙත් නැහැ. ඒකට හේතුව තමයි පුතේ මෙන්න මේ හේතුව. ඒක ගැන පොඩ්ඩක් ගැඹුරට කියලා දෙන්න අවශ්‍ය නිසා. ඉතින් අපි W ශබ්දයෙන් මොකද්ද මේ හැදෙන ගැඹුරට තියෙන දේ කියලා බලමු. මේ මූලික ස්වර එකතු වෙන්න තමයි මේ W වලට අදාළ ස්වර ශබ්ද ටික හදන්නේ. දැන් මුලින්ම ගත්තොත් වා කියන ශබ්දය අපිට කතකනා හොඩියේ ඒ විදිහටම තියෙනවා. ඉතින් අපිට වා කියන එක ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වී කියන එක නෑ. දැන් වින්ටර් වගේ වචනයක් ආවොත් වී කියන එක නැහැ අපිට. ඒක ශබ්ද වෙනකොට බලන්න වින්ටර් ඌ ශබ්දයක් එනවා. හැබැයි කතකනා හොඩියේ ඌ කියන අක්ෂරය තියෙනවනේ. ඌ කියන කන අක්ෂරය තියෙනවා. එහෙනම් ඌ අක්ෂරයට මේ ඊ
අමතර මූලික අක්ෂර එකතු කරලා අපි හදනවා උයි කියලා. v කියලා කොතන හරි කියනවා නම් අපි ඒක ශබ්ද කරන්නේ උයි කියලා. එතකොට අපි ඒක ලියන්නේ කොහොමද? අපි ලියන්නේ ඌ කියන ප්‍රධාන අක්ෂරයට ඊ කියන අමතර මූලික අක්ෂර එකතු කරලා උයි කියන ශබ්දය තමයි මේ v කියන ශබ්දයට දෙන්නේ. v කියන අක්ෂරය කොතන හරි එනවා නම් v කියන අක්ෂරය කොතන හරි එනවා නම් ඒක ලියන්න අපි උයි කියලා. එහෙනම් වින්ට කියන එක එහෙනම් අපි ලියන්නේ උයින්තා කියලා. උයින්තා. මේ ඇදෙන ස්වරය ගැන මම තව ටිකක් ඉස්සරහට කියලා දෙන්නම්. වින්ට කියන එක ලියන්නේ උයින්තා. v කියන එක උයින් කියලා ලිව්වා. n කියන එක ඒ විදිහට තිබ්බහම n කියලා දැම්මා. ඊට පස්සේ winter ට කියන එක අපි ට ශබ්දයක් නැහැ. ත ශබ්දයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක තා කියලා අපි ශබ්ද කරා. ඒක ලියන ක්‍රමයක් තියෙනවා. ඒක මම කියලා දෙන්නේ නා. ඉස්සරහට කියලා දෙන්නම් ඒක මම. ඉතින් පුතේ ඊට පස්සේ වූ කියන ශබ්දය ආවොත් අපි ඒක උච්චාරණය කරන්නේ කතකනා වලින් ඌ කියලා. මේ වගේ පුංචි ඉරි කෑල්ලක් ගහනවා මොකක් හරි අපි ශබ්දයක් අදිනකොට. ඒක ගැන ඉස්සරහට කියලා දෙන්න. දැනට සරල අදහසක් තියාගන්න. කොතන හරි වූ කියන ශබ්දය එනවා නම් අපි ලියන්නේ ඌ කියලා. එහෙනම් ඌ අක්ෂරයට පුංචි ඉරි කෑල්ලක් ඉස්සරහින් දාලා අපි ඌ කියන ශබ්දය හදනවා. එහෙනම් වූෂු කිව්වොත් අපි ලියන්නේ එක ෂූ කියන ශබ්දය තියෙනවනේ. යූවන් වල අපි ඉගෙන ගත්තේ ෂූ කියන ශබ්දය තියෙනවා. එහෙනම් ඌෂු කියලා තමයි අපි වූෂු ලියන්නේ. ඊට පස්සේ වී කියන ශබ්දය આવොත් අපි ඒක ලියන්නේ උයි කියලා. උයි. එහෙනම් මේ ඌ කියන මූලික අක්ෂරයට පොඩියට ඊ කියන අමතර අක්ෂරය දාලා තමයි උයි කියන එක අපි හදන්නේ. ඊට පස්සේ වෝ කියන එක අපි ලියන්නේ වෝ කියලා. වෝ. ඒකත් කරන්නේ ඌ කියන මූලික අක්ෂරයට ඕ කියන අමතර අක්ෂරය එකතු කරලා. එතකොට වොන් කියන්නේ වොන්. තේරුණා නේද? අපි ඊළඟට බලමු යා ශබ්දය කොහොමද මේ විදිහට හදන්නේ කියලා. යා කියන අක්ෂරයත් පුතේ වා අක්ෂරය වගේම තමයි. මේක හදන්නෙත් මේ උඩ තියෙන මූලික අක්ෂර පහේ උපකාරය අරගෙන. හැබැයි මෙතන පොඩි වා අක්ෂරයට වඩා පොඩි වාසියක් අපිට යා අක්ෂරයේ තියෙනවා. හේතුව තමයි පුතේ වා කියන ශබ්ද පහෙන් වා කියන ශබ්දය විතරයි කතගනා හොඩියද අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. හැබැයි මේ යා කියන අක්ෂර පහෙන් යා කියන අක්ෂරයත් කතගනා හොඩිය තියෙනවා. යූ කියන අක්ෂරයත් කතගනා හොඩියේ තියෙනවා. යෝ කියන අක්ෂරයත් කතගනා හොඩියේ තියෙනවා. ඉතින් අපිට මෙතන තියෙන මේ අඩුපාඩුව සකස් කරන්න විතරයි තියෙන්නේ. ඒකත් අක්ෂර දෙකක විතරයි. ඉතින් පුතේ මෙතන තියෙන මේ යි අක්ෂරය අපිට සකස් කරන්න වෙනවා. යි කියලා කියනකොට එතන ශබ්ද වෙන්නේ ඊ කියන ශබ්දය නේද? ඉතින් අපිට මේ ඊ කියන කතකනා අකුරම කතකනා ස්වරයම පොඩි ඉරි කෑල්ලක් ගහලා මේ ඊ කියන කතකනා ස්වරයම පොඩි ඉරි කෑල්ලක් ගහලා අපිට ඊ කියලා ලිව්වනම් මේ ඊ කියන ශබ්දය අපිට හදන්න පුළුවන්. ඒ වගේම යේ කියන ශබ්දය ගත්තොත් යේ කියන එක හදන්නේ මේ ඊ කියන ශබ්දයටම මේ අමතර මූලික අක්ෂර පහේ තියෙන ඒ කියන අක්ෂරය එකතු කරලා ඊ කියන එකට ඒ කියන එක එකතු කරාම යේ කියන ශබ්දය හැදෙනවා. ඒක යේ කියලාත් කියවෙනවා, ඊයේ කියලාත් කියවෙනවා. යේ. ඉතින් අපිට ඊයේ කියලා කියවන හන්දා ඒක ඊ අක්ෂරයයි ඒ අක්ෂරයයි එකතු කරලා ලියන්න පුළුවන්. දැන් මම හිතන පුතාලට වා අක්ෂරය වගේම ඒ කියන්නේ වා කියන්නේ WA කියන එක. වා අක්ෂරය වගේම
යා අක්ෂරයක් තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපිට අන්තිමට ඉගෙන ගන්න තියෙන්නේ VA කියන වා අක්ෂරය. ඉතින් අපිට පුතේ මෙතනදී පොඩි ගැටලුවක් වෙන තැනක් තියෙනවා. දැන් WA කියන එකත් ශබ්ද වෙන්නේ වා කියලා, VA කියන එකත් ශබ්ද වෙන්නේ වා කියලා. හැබැයි ඉංග්‍රීසි වචනයක ඒ වචනේ ලියද්දී ලියලා තියෙන විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක WA ද VA ද කියලා. VA ද WA ද VE ද WE ද ඒක අපිට වචන දැක්කහම අඳුර ගන්න පුළුවන්. එතනින් තමයි අපි මේ අදාළ කතකනා අක්ෂරය යොදන්නේ. ඉතින් පුතේ අපි ඉගෙන ගත්ත කලින් මේ V කියන શબ્දය නැත්නම් වූ කියන શબ્දය කියලා આવොත් වූ කියන શબ્දය හදන්නේ ඌ කියන ප්‍රධාන අක්ෂරයට ප්‍රධාන කණා ස්වරයට තෙන් එකතු කිරීමෙන් කියලා. ඉතින් වූ අක්ෂරය එහෙනම් අපිට ඒ විදිහටම තෙන් එකතු කරලා ලියන්න පුළුවන්. අපිට හදන්න තියෙන්නේ වා කියන එකයි V කියන එකයි වේ කියන එකයි වෝ කියන එකයි. අපිට මේ වා කියන එක වේ කියලා ශබ්ද කරන්න පුළුවන් නේද? වේ කියන ශබ්දය නිසා තමයි මේකට තෙන් දාලා ඒක වා කියලා කියන්නේ. ඌ කියන ශබ්දයටම තෙන් දාලා වා කියලා කියන්නේ මේක ඇතුලේ මේ ඌ කියන ශබ්දය තියෙන නිසා. ඉතින් වූ කියන්නේ කියන ශබ්දය වූ කියන ශබ්දය අපිට තෙන් දාලා හදන්න පුළුවන් වුණාට මේ වා කියන ශබ්දය හදන්නේ මේ මූලික ස්වරයට මේ වූ කියන ශබ්දය එකතු කිරීමෙන්. මේ අමතර මූලික ස්වරයට මේ වූ කියන ශබ්දය වූ කියන අක්ෂරය එකතු කිරීමෙන්. එතකොට වූ වලට ආ එකතු වුනහම වා හැදෙනවා. වූ වලට ඊ එකතු වුනහම වී හැදෙනවා. වූ වලට ඒ එකතු වුනහම වේ හැදෙනවා. වූ වලට ඕ එකතු වුනහම වෝ කියලා අපිට ලියන්න පුළුවන්. හරි පුතේ. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ මේ කතකනාවල තියෙන තවත් විශේෂ කොටසක්. ඉංග්‍රීසි වචනයක් යම්කිසි අවස්ථාවක ඇදීමකට ලක් වෙනවා නම් අපිට ඒක කතකනා වලින් ලියන්න හැකියාවක් තියෙනවා. දැන් හිරගනා වලින් ලියනකොට නම් අපි ඒ ශබ්දයට අදාළ ස්වරය ලිවීමක් තමයි සිදු කරන්නේ. හැබැයි කතකනා වලදී පුංචි ඉරි කෑල්ලක් ගහලා අපි ඒ ශබ්දයට අදාළ ස්වරය ඇදීමකට ලක් කරනවා. අපි බලමු මෙතන මොකක්ද තියෙන්නේ කියලා. කතකනා වලදී සමහර ඉංග්‍රීසි වචනවල අවසානයේ ඇති ස්වර ශබ්දයේ ඇදීම හිරගනා වචනයකට වඩා වෙනස්ම ආකාරයකට භාවිතා කරයි. මම කියුවා වගේ පුතේ හිරගනාවලදී ස්වර ශබ්දයට අදාළ අකුර ලියනවා. කතකනාවලදී පුංචි ඉරි කෑල්ලක් ගහලා ඒක ඇදීමකට ලක් කරනවා. මෙම කුඩා ඉරි කැබැල්ල ජපන් භාෂාවෙන් චෝ කියලා දෙනවා. චෝ ඔන් පු කියවන්නේ චෝ ඔන් පු කියලා. නැවත කිව්වොත් චෝ බලන්න පුතේ මෙතනදී චෝ කියන එක ඇදෙනවා. චෝ කියන එකට අදාළ හැබැයි මේක හිරගනා වලින් ලියලා තියෙනවා. චෝ හිරගනා වල මේ ඇදීම පෙන්නලා තියෙන්නේ මේ ඌ කියන ස්වරය ලිවීමෙන්. චෝ. අදවර කතකනා වල ඒක පෙන්වන්නේ මේ වගේ ඉරි කෑල්ලක් ගහලා. ඒ ඉරි කෑල්ල අපි කියනවා චෝ ඔන් පු කියලා. උදාහරණයක් ගත්තොත් අපි ඩේ කියන එක ඩෙයි කියලා කියන්නේ නැහැ අපි. කියන්නේ ඩේ කියලා. ඩේ කියන එක අදි ඩේ කියන එක අපි ගත්තොත් එහෙම මේ ඩේ කියන ගත්තොත් එහෙම මෙතන ඉංග්‍රීසි වලින් ඩා කියලා තිබ්බට මේක උච්චාරණය වෙන්නේ ඩේ කියලා. ඩේ ශබ්දය අපි කතකනා වලදී ලියන්නේ දේ කියලා. තේ ශබ්දයට තෙන් දාලා ඒක දේ කියලා ලියන්නේ. ඊට පස්සේ පුංචි ඉරි කෑල්ලක් ගහලා ඒක ඇදෙන හන්ද ඩේ කියලා අදිනවා. ඊට පස්සේ මී කියන ශබ්දය පුතේ අපි ලියන්නේ මී කියන අක්ෂරයට පුංචි ඉරි කෑල්ලක් ගහලා
මී කියලා එක අදිනවා. ඊට පස්සේ ෂෝ ෂෝ කියන එක ෂෝ කියන අක්ෂරයට පුංචි ඉරි කැලක් ගහලා ෂෝ කියලා අදිනවා. මේ ඉරි කැලට කියනවා චෝ ඔන් පු කියලා. හරි පුතේ. අපි කලින් ඉගෙන ගත්තා මේ R කියන අකුර ඉංග්‍රීසි භාෂාවේ යම් හෝ තැනක යෙදෙනවා නම් ඒක විශේෂ ආකාරයකට තමයි යෙදෙන්නේ කියලා. අපි දැන් බලමු මොකද්ද මේ R වල තියෙන විශේෂත්වය කියලා. අපි උදාහරණයක් ගත්තොත් මේ පළවෙනි උදාහරණය කා කියන එක ගත්තොත් එහෙම මේ කා කියන එකේ R අකුර දීර්ඝ ස්වරයක් වශයෙන් තමයි යෙදিলা තියෙන්නේ. ඉතින් මේ දීර්ඝ ස්වර පෙන්වන්න අපි යොදා ගන්නවා කිව්වේ මොකක්ද? මේ චෝ ඔන් පු කියන මෙතන මේ තියෙන චෝ ඔන් පු කියන ඉරි කෑල්ල තමයි අපි දීර්ඝ ස්වර පෙන්වන්න යොදා ගන්නවා කිව්වේ. ඉතින් අපි කා කියලා ලියන්නේ කොහොමද එතකොට? කා කියන කනාස්වරය තියෙනවා. එහෙනම් කා කියන කනාස්වරයට ඇදීමක් පෙන්වන්න මේ චෝ ඔන් පු යොදනවා. එතකොට කා කියන කනාස්වරයත් චෝ ඔන් පුත් එකතු කරලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතනදී R කියන එක පෙන්වලා තියෙන්නේ කොහොමද? මේ චෝ ඔන් පු කියන ඇදීමේ ස්වරය භාවිතා කරලා ඇදීමේ සලකුණ භාවිතා කරලා මේක සලකුණක් මේක ලකුණක් 10 එකක් 10 කියන්නේ ලකුණට දෙවැනි ආකාරය තමයි R යෙදෙන දැන් උදාහරණ ගත්තොත් heya කියනකොට he කියන උච්චාරණ ශබ්දය කතගනා හොඩියේ තියෙනවා ha hi fu he එතකොට අපිට he කියන එක ලියන්න පුළුවන් heya කියනකොට ඊට පස්සේ එන්නේ a කියන ශබ්දය ඉංග්‍රීසි භාෂාවෙන් heya කියද්දි HAIR කියලා ලිව්වට මේකේ උච්චාරණ අපි භාවිතා කරන්නේ මේකේ a කියන කොටසේ AIR කියන එකත් HA කියන එකෙන් හා කියන එකත් AIR කියන එකෙන් නැවතත් ආ කියන ස්වරයත් එකතු වෙලා තමයි මේ heya කියන එක හැදෙන්නේ. HA වලට AIR එයා තමයි heya. එහෙනම් මෙතන HA කියන එක he කියන શબ્දය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් he කියන කන අක්ෂර ලිව්වා. ඊට පස්සේ ඇවිල්ලා තියෙන ආ කියන શબ્දය. එහෙනම් ආ කියන කන ස්වරය ලිව්වා. හැබැයි මෙතන තියෙන R අකුරක්. එතකොට මේ R අකුර ආ කියන ශබ්දෙන් ආ කියන කනා ස්වරයෙන් තමයි පෙන්눔 වෙලා තියෙන්නේ. එහෙනම් ආ කියන ශබ්දය මේ R අකුර පිළිඹු කරනවා. නැත්නම් පෙන්눔 කරනවා. එතකොට R කියලා આવොත් අපිට යෙදෙන පුළුවන් එක ආකාරයක් තමයි මේ චෝ ඔන් පු යොදලා දීර්ඝ ස්වරයක් වශයෙන් යොදන්න පුළුවන්. නැත්නම් මේ heya වගේ තරඟ ආ කියලා ලියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ආකාරය තමයි අපි කිව්ව කතකනාවලදී ල වලට શબ્දයක් නැහැ කියලා. ල කියන શબ્දය අපි රු කියන શબ્දයෙන් තමයි කියන්නේ රු කියන කන අක්ෂරයෙන් තමයි ල කියන නැත්නම් ල් කියන શબ્දය l කියන එක අපි පෙන්වන්නේ කියලා. එතකොට l කියන එක අපි શબ્ද කරන්නේ කොහොමද? r කියලා. රු කියන්නේ r શબ્දයක්නේ. ර શબ્දයක් රු කියන්නේ. එහෙනම් කොහේ හරි pool ඊට පස්සේ wool l කියන શબ્දය කොතන හරි ආවොත් ඒක l කියන શબ્දය අපි පෙන්වන්නේ රු කියලා. pool නම් අපි කතකනාවලින් කියන්නේ පූරු. පූ එක චෝන් පු රු. තේරෙනව නේද? එතකොට මේ r කියන අකුර l අකුරක් විදිහට පෙන්눔 කරනවා. සමහර තැනක ශබ්දය අනුව නැත්නම් උච්චාරණ ශබ්දය අනුව කන අක්ෂරයක් හැටියට පෙන්눔 කරනවා. ඒ වගේම ඇදීමකට ලක් වෙනවා නම් චෝ ඔන් පු එකක් හැටියට පෙන්눔 කරනවා. අපි උදාහරණ කීපයක් ගත්තොත් එහෙම පළවෙනි උදාහරණය heya. අපි ඒක කලින් කතා කරා. heya ලියනකොට මේක උච්චාරණය වෙන්නේ he එක a. එහෙනම් අපි ලියන්නේ he අකුරක් තියෙනවා කතගනා හොඩියේ.
හේ අක්ෂර ලිව්වා. හේ කන අක්ෂර ලිව්වා. ඊට පස්සේ ආ අක්ෂරයක් තියෙනවා කතකන හොඩියේ. ආ අක්ෂරය ලිව්වා. heya. ඊට පස්සේ කා කියලා කියද්දි ආ ඇදෙනවා. එහෙනම් කා අක්ෂරය තියෙනවා කතකන හොඩියේ. ඊට පස්සේ චෝ ඔන් පූ දාලා ඒක ඇදීමකට ලක් කරා. ඊට පස්සේ බා අක්ෂරයක් තියෙනවා කතකන හොඩියේ. බා. එහෙනම් චෝ ඔන් පූ දැම්ම ඇදීමකට ලක් කරා. ඊට පස්සේ ඩෝ කියන එක අපි ලියන්නේ දොආ කියලා. ඩෝ කියන එක ලියන්නේ දොආ කියලා. හේතුව තමයි ඩෝ කියන එක අපි කියන්නේ දෝ කියලා නෙමෙයිනේ. ඒ හින්දා තමයි මේ ආරකුර ආ කියන ස්වරයෙන් පෙන්눔 කරලා ඒක ඇදීමකට ලක් කරලා තියෙන්නේ. එතකොට ඩෝ කියන එක අපි කියන්නේ දොආ කියලා. දොආ. පියෝ කියන කියන්නේ පියුවා. මේ වචන කියන විදිහ හොඳට මතක තියාගන්න. පියෝ කියන එක අපි කියන්නේ පියුවා. පියු කියන එක තියෙනවා පියු ආ දැක්ක නේද? පියු කියන එක තිබ්බා. පියු කියන වචනේ තියෙනවා. අක්ෂරය තියෙනවා පියු. ඊට පස්සේ ආ කියන අක්ෂරය දැම්මා චෝ ඔන් පූ දාලා ඇදීමකට ලක් කරා. ඊට පස්සේ ක්ලියර්. එතකොට ක් කියන શબ્දයක් තේරෙනව නේද? මුල එනවා. එහෙනම් C අකුර આવොත් එහෙම අපි මොකද කිව්වේ? මුලද ඉගෙන ගත්තේ. C අකුර එනවා නම් අපි කූ කියලා ලියන්නේ එතන. C අකුර තනියම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වෙන කිසිම શબ્දයක එකතුවක් නෙමෙයි. කා කී කූ කේ කෝ කිසිම શબ્දයක් නැහැ තියෙන්නේ. C අකුර විතරයි. කියන්නේ ක් શબ્දය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් C අකුර විතරක් ආවොත් කූ. ඊට පස්සේ ලී શબ્දය. ලී શબ્දය. එහෙනම් ලී නම් ලියන්නේ කොහොමද? ර શબ્දයට හරවලා. එහෙනම් රී. ඊට පස්සේ ඔන්න ආ શબ્දය. ක්ලියර් කුරියා කියලා ලියන්නේ අපි. ඊට පස්සේ පූල් කියනකොට පූ කියන શબ્දය තියෙනවා. කතකනාවල තියෙනවා පූ શબ્දය. එහෙනම් ඌ කියලා දෙනවා. එහෙනම් චෝන් පූ දාලා පූ එක ඇද්දා. ඊට පස්සේ ල් කියන එකට අපි පාවිච්චි කරන්නේ රූ කියන શબ્දය. පූරු. තේරුණා නේද? ඊළඟට බලමු තව උදාහරණයක්. World Cup. අපි කියද්දි શબ્දය තියනවද? අපි වෝ කියන එක නෙමෙයි ගත්තේ. මෙතන උච්චාරණය වෙන්නේ World Cup කියලා. එහෙනම් කියන එකට ගැලපෙන කන අක්ෂරයක් තියනවද කතකනාල? ඔව් තියෙනවා. එහෙනම් අකුර දැම්ම ඒක චෝ ඔන් පූ දාලා ඇද්දා. ල් වලට ගැලපෙන්නේ වරු. වලට ගැලපෙන්නේ දෝ. කප් අන්න. අන්තිමට શબ્දය. පී අකුර තනියම අන්තිමට શબ્දය. එහෙනම් කප්පු කියලා තමයි ලියන්නේ. ඩාර්ලින් කියලා කියනවාද අපි? නෑනේ ඩාර්ලින්. හයිවේ කියලා අන්තිමට શબ્දයක් දැම්මට ඩාර්ලින් කියලා කියන්නේ අපි. ඩාර්ලින් කියද්දී ඩා වලට ගැලපෙන්නේ දා. එහෙනම් ඩා කියලා දෙනවා. චෝන් පූ දාලා ඩා එක අදිනවා. ලී වලට ගැලපෙන්නේ రీ. ඩාරි. ඩාර්ලින් කියලා කියන්න. මෙතන කියලා කියන්නේ ඩාර්ලින් කියලා කියන්නේ. එහෙනම් වලට ගැලපෙන්න શબ્දයක් තියෙනවා කනාවල. ඊට පස්සේ පේපර් කියලා කියන්නේ. ඒ ඉන්දියාවේ තමයි පේපර් කියලා කියන්නේ. අපි ඉන්දියන් නෙමෙයිනේ. ඒක හරියට අපිට ස්පෙල් කරන්න පුළුවන්. හරියට ප්‍රොනවුන්ස් කරද්දී පේපර් කියලා කියන්නේ අපි. පේ වලට ගැලපෙන්න තියෙන කන අක්ෂරයක් තියෙනවා. එහෙනම් පේ කියලා ඇදෙනවා. චෝන් පූ දාලා ඇද්දා. ප අක්ෂරය තියෙනවා. ප කියලා ඇද්දා. පේපර්. හරි. ඩ්‍රයිවර්. ඩ්‍රයිවර්. කියන શબ્දයෙන් එන්නේ. එහෙනම් කියන શબ્දය මුලක යෙදිලා තියෙනවා. නැත්නම් මැදක යෙදෙනවා නම් මුලක හෝ මැදක. දෝ කියන શબ્දයෙන් තමයි දෙන්නේ. අගට එද්දි තමයි අර හල් අකුරත් එක්ක දෝ කියන શબ્දය දාන්නේ. දැන් කියන එක අගට ආවොත් දෝ. මැදට ආවොත් දෝ. මුලට ආවොත් දෝ. එහෙනම් දොරයිබා කියලා තමයි ඩ්‍රයිවර්ට කියන්නේ. ප්ලෑන් එකට අපි කියන්නේ පුරන් කියලා. ප්ලෑන් එකට අපි කියන්නේ. ඊට පස්සේ ස්ලම්ප් කියන එකට අපි කියන්නේ සුරම්පු.
හරි පුතේ එහෙනම් අද අපි කතකනා ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගත්තා. කතකනා ගැන ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් මේ තියෙන කතකනා අවබෝධයෙන් ඔයගලන්ට ඕනම ඉංග්‍රීසි වචනයක් කතකනා වලින් කියන්න පුළුවන්කම දැන් තියෙනවා. එහෙනම් හොඳින් උත්සාහ කරන්න, කැප වෙලා වැඩ කරන්න. එහෙනම් ඔයගලන්ට කතකනා වලින් දැන් ඉඳන් ඕන වචනයක් ලියන්න පුළුවන්. දැන් අපි මේ පන්තිය පටන් ගත්තේ රාත්‍රී කාලයක. ඉතින් රාත්‍රී කාලේ පන්තිය පටන් ගන්නකොට මම ඔයගලන්ට කිව්වා කොන් බන්වා කියලා. කොන් බන්වා කියන්නේ සුබ සන්ධ්‍යාවක් කියන එක. ඕනම අවස්ථාවක අපි පිරිසකට ආචාර කරලා තමයි ජපානයේදී යම්කිසි වැඩක් පටන් ගන්නෙ. දැන් අපි කෙනෙක් උදේට හම්බුනොත් එහෙම සුබ උදෑසනක් කියලා කියනවනේ. ඒ වගේ මේ රාත්‍රී කාලයට අපි ඉගෙන ගමු කොහොමද මුණ ගැහෙන කොටයි එතනින් ඉවත් වෙලා යන කොටයි කොහොමද ආචාර කරන්න කියලා. එහෙනම් අපි මුණ ගැහෙනකොට රාත්‍රී කාලයකදී මුණ ගැහිමක් නම් අපි කියනවා කොන් බන්වා කියලා. රාත්‍රී කාලයකදී සමු ගැනීමක් නම් අපි කියනවා ඔයාසුමිනසයි කියලා. ඔයාසුමිනසයි. ඔයාසුමිනසයි කියන්නේ සුබ රාත්‍රියක් කියන එක. එහෙනම් පුතාලා ඔක්කොටම ඔයාසුමිනසයි.